නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ කාමය නිසා අපි විඳින දුක නිතර නිතර සිහි කරනකොට, කාමයන්ගේ ආදීනව සිහි කරනකොට අර කාමයන්ට හිත යන්නේ. දැන් බලන්න, මේ කාමයන්ට හිත ගිහිල්ලාම නේද මේ ඔක්කොම දුක් ටික විඳින්නේ නේ? කාමයෙන් සතුටු වෙවි ඉන්නවා, එතනත් නීවරණයක්. ඒ සතුටු වෙවි ඉන්න ඒ කාමය නොලැබිච්ච ගමන් ඒකට ගැටෙනවා, ඒකත් නීවරණයක්. බලන්නකෝ මේ කාමය ඇති නැති බව නිසා කොච්චර අකුසල් රැස් වෙනවද කියලා. කාමය ඇති නැති බව එක්ක කොච්චර අවිද්‍යාව පෝෂණය වෙනවද? කාමය ඇති නැති බවත් එක්ක නීවරණ කොච්චර බලවත් වෙනවද? එතකොට එහෙනම් ඒ කාමය, ඒ රාගයට හිත යන ස්වභාවය ටික 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 දුරු කරන්න වටපිටාව සකස් කර ගන්නකොට අර විරාගයට පත්වන ස්වභාවය තමයි දියුණු වෙන්නේ. ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම කාරණයක්. කුසගින්න නිසාම දුර්වල වෙලා ඉන්න බල්ලෙක් ඉන්නවා. බඩගින්නෙන් ඉන්න බල්ලෙක් ඉන්නවා. එයා මේ ගවයන් මරණ තැනකට පැමිණෙනවා. මේ හොඳට අහගන්නකො මේක. එතකොට අර ගවයන් මරණ කෙනා හරි එතන ඉන්න කවුරු යතවැසියෙක් හරි ගෝලයෙක් හරි අර මස් ටික හොඳටම අයින් කරපු, මේ මස් චුට්ටක්වත් නැහැ, මස් ටික හොඳටම අයින් කරපු, අපි හිතමුකෝ ඇට කැබැල්ලක්, අස්තියක් අර මේ පොඩි අර බල්ලට දෙනවා. එතකොට මේ බල්ලා මොකද කරන්නේ? අර කටින් අරගෙන ගිහිල්ලා පැත්තකට හපනවා. දැන් අරයට වඩා ලොකුයි. දැන් ගිලින්න බෑ. එතකොට අර මේ බල්ලා අර ලේ තැවරිච්ච ඇට කැබැල්ල ලෙව කමින් හප ඉන්නවා. බඩ පුරව ගන්න කියලා හිතාගෙන. භාග්‍යතුන් වහන්සේ අහනවා, අසවදාලා අර ඒ බල්ලට අර ඇට කැබැල්ල කකා ලෙව කකා ඉන්න බල්ලගේ මේ කුසගින්න දුර්වල බව නැති වෙලා යනවද? නැති වෙලා යන්නේ නැහනේ. මහණෙනි, ඒකට හේතුව කුමක්ද? ස්වාමීනි, භාගතුන් වහන්සේ ඒ ඇට කැබැල්ල මස් ඉවත් කළ එක. මේ ලේ තැවරිච්ච පොඩි මේ ලේ පොඩ්ඩක් ලේ ගෑවිච්ච මස් කට්ටක්. ඒ හේතුවෙන් මේ බල්ලා තවත් කලන්ත වෙලා වෙහෙසටපත් වීම විතරමයි මේ බල්ලට උරුම වෙන්නේ. මේක මේ පොතලිය ගෘහපතියට කියන්නේ භාගතුන් දේශනා කරන්නේ. ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නෙත් ওই ආකාරයටමයි. ඒ කියන්නේ කාමයන් ගැන භාග්‍යතුන් වහන්සේ වදාරන ලද්දේ ඇට කැබැල්ලක් උපමා කරලයි. කාමයන් කියන්නේ දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ අරමුණු නිසා හිතේ හටගන්න කැමැත්ත. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ අරමුණු නිසා හිතේ හටගන්න යම් කැමැත්තක් තියෙනවද? අන්න ඒකට තමයි කාමය කියලා කියන්නේ. එතකොට කාමය බහුල වශයෙන් සේවනය කරන,
කාමයේ නිතර නිතර ඇසුරු කරන කෙනෙක් මට කියන්න විරාගයටපත් වෙයිද? විරාගයටපත් වෙන්න යාට අවස්ථාවක් තියෙනවද? එතකොට කාමයන් නිතර නිතර සේවනය කර කර ඉන්න කෙනෙක්ට විරාගයටපත් වෙන්න අවස්ථාවක් නැති වෙනකොට අර සති සම්පොඥංගේ වැඩේද? සති සම්පොඥංගේ වඩන්න යාට අවස්ථාව නැහැ. ඇයි? කාය චිත්ත විවේකයේත් එක්ක විරාගයටපත් වෙන විරාගයට නැඹුරු වෙච්ච හිතක් ඕන. එහෙනම් කාමයන් සේවනය කරන කෙනෙක්ට විරාගයට නැඹුරු වෙච්ච හිතක් උපද්දව ගන්න බෑ. එහෙනම් විරාගයටපත් වෙන හිතක් උපද්දව ගන්න නම් ඒ රාගයේ ඇතිවන අරමුණු කෙරෙහි රාගයේ ඇති නොවන විදිහට දකින්න කැමැත්තක් උපදව ගන්න ඕන. කියන කාමයට වසඟ වෙන ස්වභාවය දුරු කර ගන්න ඕන. ඒ කාමයට බර වෙන ස්වභාවය අතහැර ගන්න ඕන. කාමයේ තුල ගිලෙන ස්වභාවයෙන් මිදෙන්න ඕන. එහෙනම් ඒකට කාමයන්ගේ ආදීනව සිහි කරන්න ඕන. එහෙනම් මේ කාමයන්ගේ ආදීනව සිහි කරන එක බොජ්ජංග වඩන්න උපකාර වෙන එකක්. එහෙනම් මේ කාමයන්ගේ ආදීනව සිහි කරන එක ඒක අතහැරලා බෑ. මේක අතහැරලා බෑ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඇට කැබැල්ලක් උපමා කරලයි කාමයන් ගැන බොහෝ දුක් තියෙනවා කියලා, බොහෝ පීඩා තියෙනවා කියලා, කාමයන් තුල බොහෝ ආදීනව තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ආකාරයෙන් මේ කාමයන් ගැන මේ විදිහට කල්පනා කරනකොට හිත විරාගයටපත් වෙනවා. එතකොට දැන් ওই විදිහට කාමයන් ගැන අපි හිතමු අපි මොකක් හරි ස්ත්‍රියකගේ හිතේ රාගය ඇති කරවන්න පුළුවන් රූපයක් හෝ පුරුෂයෙකුගේ හිතේ ඇති කර රාගය ඇති කරවන්න පුළුවන් රූපයක් හෝ දකිනවා. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දකිනවා. එතකොට ඒ අපි හිතමුකෝ ඒ රූපේ දැක්කට පස්සේ හිතේ රාගයක් හට ගන්නවනේ. ඒ රූපේ දැක්කට පස්සේ හිතේ රාගයක් හට ගන්නවා නම් ඇත්තටම මේ ඒ රූපයේ තුල ඇත්තටම තිබ්බද මේ රාගය හට ගන්න ස්වභාවයක්? රූපේ තියෙනද මේ කියන්නේ කාමය දැන් කාමය ඇවිස්සෙනවා. එතකොට දැන් අපි හිතමු රූපය ගත්තොත් ඒකේ තියෙන මොනවද? කෙස්, ලොම්, නිය, දත්, සම්නේ. එතකොට මේ රූපයේ කෙස්, ලොම්, නිය, දත් සම් වශයෙන් කොටස් 32කට වෙන් කරලා බලනකොට උපදින්නේ පිළිකුලක්ද රාගයක්ද? පිළිකුලක් උපදින්නේ. එතකොට මේ ඒ විදිහට රූපේ දකිනකොට කොටස් වශයෙන් වෙන් කරලා 32කට වෙන් කරලා රූපේ දකිනකොට එතකොට දැන් අර කුණප කොටස් 32 වෙන් කරලා බලනකොට පිළිකුලක් උපදින්නේ. හැබැයි සමස්තයක් වශයෙන් දකිනකොට වෙන් කරලා බලන්නේ නැතුව දකිනකොට රාගය නේද උපදින්නේ. එතකොට එකම රූපය එක විදිහකට බලනකොට රාගය උපදිනවා, තව විදිහකට බලනකොට පිළිකුල උපදිනවා. ඇත්තම ස්වභාවයේ රාගය කියන්නේ ඇත්ත ස්වභාවයේ අර රූපේ පිළිකුල් සහගත බවමයි නේද? එතකොට පිළිකුල් සහගත බව නිතර සිහි කරනකොට අර රූපය කියන්නේ මේක මේ අසුබ්බ දෙයක්. අසුබ්බ දෙයක් කියන වැටහීම එයාට උපදිනව නේද? අසුබ දෙයක් කියන වැටහීම එයාට උපදිනකොට ඒක අර රූපය සම්බන්ධයෙන් තියෙන අනවබෝධය දුරු වීම නේද? ඒ කියන්නේ මේ රූපය අසුබයි කියලා නුවණින් විමසනකොට ඒ රූපය සම්බන්ධයෙන් තියෙන අනවබෝධය දුරු වෙනව නේද? ඒ අනවබෝධයට මොකද්ද කියන්නේ? අවිද්‍යාවනේ. අවිද්‍යාවනේ. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව. දැක්කද? අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව. එතකොට රූපය කියන්නේ මේ කාමය කියලා කියන්නේ මේ ඇට කැබැල්ලක් වගේ කියලා සිහි කරනකොට අර කාමයේ සම්බන්ධයෙන් තියෙන අවිද්‍යාව නිරුද්ධ වෙන්න පටන් ගන්නව නේද?
එතකොට මේ කාමයේ සම්බන්ධයෙන් තියෙන අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙන ස්වභාවය සති සම්බොජ්ජංගේ වඩන්න ඕන. ඒ අවිද්‍යාව නිරුද්ධ වෙන ස්වභාවය සති සම්බොජ්ජංගේ වඩන්න ඕන. ඒ ස්වභාවය. එතකොට ඊළඟ කාරණේ දැන් මේ විදිහට අපි හිතමුකෝ රූපේ අසුබයි කියලා එයා සිහි කරනවා. රූපේ අසුබයි කියලා සිහි කර ඉන්නකොට මෙයාට අර රූපය පිළිබඳව අර අනවබෝධය ටික දුරු වෙනවා. එතකොට එයා කල්පනා කරන කොහේ රූපයක් බැලුවත් මේ ස්වභාවයමයි. මේ කුණප කොටස් 32මයි. කියලා කොහේ ගියත් කොතන අල්ලගත්තත් මේ අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා ආධ්‍යාත්ම හෝ වේවා බාහිර හෝ වේවා ගොරෝසු හෝ වේවා සියුම් හෝ වේවා හීන හෝ වේවා ප්‍රනීත හෝ වේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා කොහේ රූපයක් තිබ්බත් මේ රූපයේ ස්වභාවය පිළිකුල් සහගතමයි කියලා එයා කල්පනා කරනකොට එයාට කොහේ රූපයක් ඇල්ලුවත් මේ පිළිකුල් ස්වභාවයම නේද? මේ අනිත්‍ය ස්වභාවය නේද? මේ දුක් ස්වභාවයමයි නේද? මේ අනාත්ම ස්වභාවයමයි නේද අහුවෙන්නේ? එහෙනම් එයා කොහේ හරි රූපයක් අල්ලන්න කැමතිද මේ විදිහට අවබෝධය ටික දියුණු වෙනකොට? නිරේ රූපයක් අල්ලන්න කැමති වෙයිද? නැහැ. තිරිසන් ලෝකේ රූපය අල්ලන්න කැමති වෙන්නේ නැහැ. පෙරේත ලෝකේ රූපය අල්ලන්න කැමති වෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ රූපය අල්ලන්න කැමති වෙන්නේ නැහැ. ඊළඟට දිව්‍ය ලෝකේ රූපය අල්ලන්න කැමති නැහැ. බ්‍රහ්ම ලෝකේ උපදින්න කැමති නැහැ. අසඤ්ඤ සත්ත්ව ඒ තලවල උපදින්න කැමති නැහැ. කොහේවත් උපදින්න කැමති නැහැ. ඇයි කොහේ ගියත් මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අවබෝධය ඇති වෙලා මොකද අවිද්‍යාව ටික දුර වෙනකොට එයාට කොහේවත් උපතකට කැමති වෙන්නේ නැහැ නේ මේ රූපේ ටික වැටෙනකොට කොහේවත් උපතකට කැමති වෙන්නේ නැති වෙනකොට මෙයාගේ හිත නැඹුරු වෙන්න තියෙන එකම එක තැනයි කොහෙටද නිවනට. එතකොට මේ විදිහට ධර්මයේ සිහි කිරීම හිත නිවනට නැඹුරු වෙන්න උපකාර වෙනවා. මේ විදිහට ධර්මයේ ටික සිහි කරන්න පුරුදු වෙනකොට හිත නිවනට නැඹුරු වෙනවා. අන්න ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව අකුසල් නිරුද්ධ කර අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව නිවනට නැඹුරු සිතින් යුතුව සති සම්බොජ්ජංගේ දියුණු කරයි. එතකොට සති සම්බොජ්ජංගේ වැඩෙන්න කොච්චර වටපිටාවක් අපිට සකස් වෙන්න ඕනද නේ? කොච්චර වටපිටාවක් අපිට සකස් වෙන්න ඕනද? එතකොට කාමයන් කෙරෙහි අර මේක හරියට උපකාර වෙන එකක්. ප්‍රබලව උපකාර වෙන එකක් මේ බොජ්ජංග වැඩෙන්න ධර්මයේ තුල වේගයෙන් ඉස්සරහට යන්න ප්‍රබලව උපකාර වෙන එකක් තමයි මේ කාමයන්ගේ ආදීනව සිහි කරන එක. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයන්ගේ ආදීනව මෙන්න මෙහෙමත් සිහි කරන්න කියලා. ගිජුලිහිනියේ උකුස්සේ ලිහිනියේ මස්ස දැල්ලක් අරගෙන අහසේ පියාඹනවා. එතකොට අනිත් ගිජුලිහිනියෝ උකුස්සෝ ලිහිනියෝ අර සතාව ලුහු බඳිමින් කොටනවා. ඒ කොටන්නේ මේ මස්ස දැල්ල එයාලව අත්තරවන්න. එතකොට මහණෙනි ඔබ මොකද්ද හිතන්නේ? ඒ ගිජුලිහිනියා හරි ඒ උකුස්සා හරි ඒ ලිහිනියා හරි මස්ස දැල්ල ඉක්මනින් මතහැරී නැත්නම් ඒ හේතුවෙන් ඒ සතා මරණයට හෝ මාරාන්තික දුකටපත් වෙනව නේද? එහෙමයි ස්වාමීනි. එතකොට දැන් මෙයා මේ ගිජුලිහිනියා හරි උකුස්සා හරි ලිහිනියා හරි මස් වැදලා අරගෙන අහසේ පියාඹන්නේ මේ එයාගේ කුසගින්න නිවා ගන්න. ඉතින් අවශ්‍යතාවයකටමයි යන්නේ. හැබැයි අනිත් ගිජුලිහිනියෝ අනිත් උකුස්සෝ අනිත් ලිහිනියෝ පන්න කොටන්න පටන් ගන්නවා. එහෙනම් අර අවශ්‍ය දෙයක්මයි හැබැයි ජීවිතේ බේරගන්න අතහරින්න ඕන. අපි ජීවිතේ මේක ඕනා කියලා කොච්චර දේවල් අල්ලගත්තද එතකොට අර ආදීනව සිහි කරන්න තියෙන දේම අල්ල ගන්නවා තදට.
එතකොට ගිජුලිහිනියා තමන්ගේ ජීවිත උකුස්ස හරි ලිහිනියා හරි තමන්ගේ ජීවිතේ බේරගන්න කොච්චර උවමනාවක් තිබ්බත් අර කතා හරින්න ඕන. බුදුරජාන් වහන්සේ වදාළේ මේ කාමයන් කියලා කියන්නේ මස් ඇදල්ලක් වගේ. ඒ කියන්නේ ඒක අල්ලන් ඉන්න තා අනිත් අය කොටනවා. දැන් හිතන්න ඇහෙන් රූපයක් බලනවා. ඇහෙන් රූපයක් බලනකොට අපිට හිතනවාද මේ ගිජුලිහිනිය කොටන මේ මස් ඇදල්ලක් අරගෙන අපිට මේ කොටනවා වගේ වැඩක් කියලා හිතෙන්නේ නැහනේ. එහෙම හිතුණා නම් ඒක අතහරිනවනේ. එහෙම ඒ රූපේ අතහරිනකොට ඒ රූපේ ආදීනව දැකලාමයි අතහරින්නේ. අන්න විරාගයටපත් වෙනවා. ඒ රූපේ අතහරිනකොට ඒ රූපය ගැන වැටහීමක් ඇතුවයි අතහරින්නේ. අන්න අවිද්‍යාව නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ අවිද්‍යාව නිරුද්ධ වෙන්න කාමයන්ගේ ආදීනව දකින්න විරාගයටපත් වෙන්න අවිද්‍යාව නිරුද්ධ වෙන්න හිත නිවනට මිස මොකට නැඹුරු වෙන්නද? අන්න එහෙම වෙලාවක අන්න එහෙම පුරුදු කරන කෙනෙක්ගේ හිත හොඳට සුදුසුයි සති සම්බොජ්ජංගේ වැඩෙන්න. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා දැන් මේවා සිහි කරන්න. මේ පෝතලී සූත්‍රයේ හොඳට බලන්න අහන්න. ඒක තියෙනවා. මේ කාමයන්ගේ ආදීනව සිහි කරන හැටි. එතන මම මේ පෝතලී සූත්‍රයේ මේ කරුණු ටික කියන්න හේතුනේ අර විරාගයටපත් වෙන ස්වභාවය ඇති කරගන්නේ කොහොමද? බොජ්ජංග වඩන්න. ඊළඟට අවිද්‍යාව නිරුද්ධ වෙන ස්වභාවය කොහොමද මේවත් එක වැඩෙන්නේ? එහෙව් හිතක් නිවනට නැඹුරු වෙන්නේ කොහොමද කියන්නයි මේ කාරණා ටික කියන්නේ. එතකොට මේ පුරුෂයෙක් ගිනි ඇවිලී ගිය තනහුලක් අරගෙන හුලගෙන දිශාවට යනවා. හුලගෙන්නේ තමන්ගේ මූණ පැත්තට. තමන් යන්නේ හුලගෙන පැත්තට. හැබැයි හුලුවත් අතේ. එතකොට අර පුරුෂයා අර තනහුල අර ඒ හුලුවත් අල්ලගෙන යනකොට යාව අර හුලම් පාර තමන්ගේ මූණ පැත්තට එනකොට අර ගිනි දැල් තමන්ගේ මූණට ඇවිල්ලා වදිනවා. කවදාවත් හුලුවත්තක් මේ පත්තු කරගෙන මේ හුලුවත්තක උමනාවක් එන්නේ කලුවරේ යනකොටනේ. ඒතර දබල වෙලාවක හුලුවත්තක් අරන් යන්නේ නැහැ. ඒතර හුලුවත් අරන් යන්නේ රෑ. ඒතර රෑ බැලුවම හුලුවත් අතාරලා බෑ. ඇයි කලුවරේ? හුලුවත් අතාරලා කොහොමද? කලුවරේනේ. හැබැයි තමන් දවනවා. තමන් පිච්චෙනවා. කොච්චර අවශ්‍යතාවය තිබුණත් නෝනින් සලකලා බලන්නකො මේ උපමා කොච්චර අවශ්‍යතාවය තිබ්බත් අතහරින්න වෙනවා. බැලුවහම සසර ගමනත් එක්ක බලනකොට විඳපු දුකත් එක්ක විඳින්න තියෙන දුකත් එක්ක මේ විඳින දුකත් එක්ක මේ සොච්චන් කාමයක් හින්දා කොච්චර අනතුරක් වුණාද? එතකොට මේ කාමයට එක්ක කොහොම දුකක් වින්දද? එතකොට අර පරම ගම්භීර ඒ සුන්දර නිවන මේ චූටි දෙයක් නිසා අතහැරෙනවා. ඒ චූටි දෙයක් නිසා අර දුර්ලභ බුදුසසුන මේ පොඩි දෙයක් නිසා මේ පොඩි ලොසින්ජරයක් සීනි බෝලයක් නිසා අතහැරෙනකොට අපරාධ නැද්ද? අපරාධයි. එතකොට අර අවශ්‍යයි වගේ පේනවා. මේක තද්ද අවශ්‍යතාවයක් තියෙනවා වගේ පේනවා. මේක නැතුව කොහොමද කියලා හිතනවා. හැබැයි විඳපු දුකත් එක්ක ධර්මයේ මේක ඇසුරු කරන්න ගිහිල්ලා මේක පතන්න ගිහිල්ලා මේක ලබන්න ගිහිල්ලා අනාගතයේ විඳින්න තියෙන දුකත් එක්ක බලනකොට මේ සසර ගමනත් එක්ක බලනකොට මේක අතහරින එක ලොකු දෙයක් නෙවෙයි. එතකොට එහෙම මේ සසර ගමනත් එක්ක බලනකොට මේක අතහරින එක ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙන්නේ අර ආදීනව දකින්න කෙනාට. ඊළඟට අවිද්‍යාව දුරු කරන කෙනාට නිවනට නැඹුරු වෙච්ච කෙනාටමයි අනිත්‍යයට තමයි මේක මහා ලොකුට පේන්නේ. එතකොට කාමයන්ගේ ආදීනව සිහිකරනද මේ කාමයන් කියන්නේ ඇවිලෙන හුලුවත්තක් වගේ. ඊළඟට ඔන්න කාමයන් කියන්නේ මේ තමන්ට මිනිස්සෙක්ගේ අපි හිතමුකෝ අඩි 6කට වඩා ගැඹුරු වලක් තියෙනවා. තනිකර ඒ වලේ ගිනි අඟුරු. ඔතනට මේ මැරෙන්න අකමැති ජීවත් වෙන්න කැමති මිනිස්සෙක් කෙනවා. සැප කැමති දුක පිළිකුල් කරන මිනිස්සෙක් කෙනවා. එතකොට බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා අර මිනිස්සයව වෙන වෙනම අත්පා වලින් අල්ලලා අර පුරුෂයාව අර ගිනි අඟුරු වලට ගෙනියන්න හදනවා.
එතකොට අර පුරුෂයා දඟල අර ගිනි අඟුරු වලට වැටෙන එකෙන් බේරෙන්න හදනවා. එතකොට මේ අපි ඇහෙන් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන ගඳ සුවඳ, දිවෙන් විඳින රස, කයින් ලබන පහස ගැන බලන්න ඕන ගිනි අඟුරු වලක් වගේ. ගිනි අඟුරු වලක් වගේ තමයි බලන්න ඕන. එහෙම ගිනි අඟුරු වලක් වගේ බලනකොට තමයි අපිට ඒ කෙරෙහි තියෙන කැමැත්ත දුරු වෙන්නේ. අන්න ඒක තමයි විරාගයටපත් වෙනවා කියලා කියන්නේ. ඒතර විරාගයටපත් වෙනවා. ඒකේ යථා ස්වභාවය මේක ගිනි අඟුරු වලක් වගේ මේ දකින්න රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ අරමුණු ගිනි අඟුරු වලක් වගේ දකින්නකොට විරාගය ඇති වෙනකොට මේ කාමයන් කියන්නේ ගිනි අඟුරු වලක් වගේ කියලා වැටහෙනකොට අන්න ඒ අවිද්‍යාව දුරු වෙලා කාමයන් සම්බන්ධයෙන් අවිද්‍යාව දුරු වෙනකොට ඒ අනවබෝධයේ ගිලිහෙනකොට නිවනට නැඹුරු වෙනවා. අන්න ඒක සති සම්පොඥංගේ වඩන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ එතකොට කාමයන් කියලා කියන්නේ මස් කට්ටක් වගේ කියලා දැනගන්න ඕන. ඊළඟට කාමයන් කියලා කියන්නේ අර මස් වැදල්ලක් වගේ කියලා දැනගන්න කල්පනා කරන්න ඕන. කාමයන් කියලා කියන්නේ හුලුවත්තක් වගේ කියලා කල්පනා කරන්න ඕන. කාමයන් කියලා කියන්නේ ගිනි අඟුරු වලක් වගේ කියලා කල්පනා කරන්න ඕන. ඒ කල්පනාව අර විරාගයටපත් වෙන්න ඕන එකක්. ඒ කියන්නේ ඒ කල්පනාව බොජ්ජංග වැඩෙන්න ඕන. කාමයන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා හීනයක් වගේ. අපි හීන දකින්නවනේ. නිදාගෙන ඉන්නකොට නොඑක් ලස්සන හීන දකින්නවා. ඒ කියන්නේ ඒවා හරි ඒ කියන්නේ අපි කැමති නෑ එතනින් එන්න එළියට. ඒ හීනේ එච්චර සුන්දරයි. හැබැයි ඇහැරලා බලනකොට මුකුත් නෑ. කාමයන් කියලා කියන්නේ හීනයක් වගේ කියනවා. හීන වගේ දේවල් තමයි. හීනයි. ඒ කියන්නේ හීන වගේ. ඇහැරලා බලනකොට මුකුත් නෑ. එතකොට බලනකොට අපි ජීවිතේ සමහර දේවල් හීන වගේ. හිතපු දේවල් වෙන්නේ නෑ. නොහිතපු දේවල් වෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා කාමයන් කියලා කියන්නේ හොඳ ලස්සන ඇඳුමක් වටිනා ඇඳුමක් කෙනෙක්ගේ ණයට ගන්නවා. එතකොට ණයට ගන්නේ අසවල් දවසේ දෙන්න ඕන. හෙට දෙන්න ඕන. එහෙම නැත්නම් අනිද්දාට දෙන්න ඕන. එහෙම නැත්නම් තව දවස් දෙක තුනකින් දෙන්න ඕන. අද ගන්නවා. අරන් සතුටු වෙවි යනවා. ණයට හැබැයි අරන් තියෙන්නේ. දැන් සතුටු වෙවි යනවා. ණයට දීපු කෙනා ඔන්න මෙයාව දකින්න හම්බ වෙනවා. දැන් දෙන්න නියමිත දින ගන්න පහුවෙලා මගදී හම්බ වෙනවා. පිරිස කවුරු හිටියත් වැඩක් නැහැ. කොතන හිටියත් වැඩක් නැහැ. අර ඇඳුම ගලවලා ගන්නවා. අර දීපු දේ උදුර ගන්නවා. කාමයන් කියන්නේ අන්න ඒ වගේ ණයට ගත්ත දෙයක්. මහා මන්ධාතු කියලා සක්විති රජ කෙනෙක් හිටියා. ඒ සක්විති රජතුමා මේ මහා පොළොවටම අධිපති වෙලා හිටියේ. එතකොට මනුස්ස ලෝකේ එයා තරම් සැප විඳින කෙනෙක් තව නැහැ. ඒ මහා මන්ධාතු කියන සක්විති රජතුමා මැරුණේ කාමයන්ගෙන් තෘප්තිමත් වෙලා නෙමෙයි. කාමයෙන් තෘප්තිමත් වෙලා නෙමෙයි. එතකොට එච්චර සැප සම්පත් විඳපු කෙනා මැරුණේ තෘප්තිමත් වෙලා නෙමෙයි. මේ ලෝකේ කවුද? එහෙම කාමයන්ගෙන් සතුටු වෙලා මැරිච්ච කෙනෙක්. කවුද ඉන්නේ? එහෙම නෑ. ණයට ගත්ත. ඒ සතුටු වෙයි ඉන්නකොටම ජීවිතය අවසන් වෙනවා. මේ හම්බ කරනවා. ඊළඟට මේ එකතු කරනවා. අනාගතයේ පහසුවෙන් ඉන්නම් කියලා නොකා නොබී හම්බ කරනවා. මේ මගදී මැරෙනවා. එතකොට අර බලාපොරොත්තු වෙච්ච දේවල් අර හීන එකක්වත් මේ ජීවිතේ සැබෑ කරගන්න හම්බෙන්නේ නැහැ. කාමයන් කියන්නේ අන්න එහෙම එකක්. එතකොට කාමයන් සම්බන්ධයෙන් මේ විදිහට කල්පනා කරනකොට එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයන් කියලා කියන්නේ මේ ගහක ගෙඩි වගේ. ඔන්න කෙනෙක් මේ ගහක නැගලා ගෙඩි කනවා. තව මිනිස්සෙක් පළතුරු හොයා යනවා. කෙටේරියකුත් අතේ තියාගෙන. එතකොට මේ
අර මිනිස්සයාට ගස් කෙටේරිය හොයාගෙන පළතුරු හොයා කෙටේරියත් අරගෙන පළතුරු හොයන්න එන කෙන මිනිස්සයාට ගස් නගින්න බෑ. හැබැයි ගහේ නැගලා ඉන්නවා මිනිස්සේ පළතුරු කනවා. කියලා මට ගෙඩියක් දෙන්න කියනවා. උඩ ඉන්න කෙනා ගෙඩියක් දෙන්නේ නැහැ. ඊපස්සේ මෙයා මොකද කරන්නේ? ආඹ දෙන්නේ නැහනේ. මං ගහ කපන්නම්. එතකොට අර යා ගහේ උඩ ගෙඩි කනකොට මෙයා ගහේ යටින් කපන්න පටන් ගන්නවා. ගහේ උඩ ඉන්න මිනිස්සයා දිගටම ගෙඩි කකා හිටියොත් එක්කෝ වැරලා මැරෙනවා මහාරාන්තික දුකටපත් වෙනවා. එතකොට යා ඉක්මනින්ම ගහෙන් බහින්න ඕන. ගහ කපනකොට. කාමයන් කියලා කියන්නේ ගහක ගෙඩි වගේ. එතකොට ওই විදිහට කාමයන් ගැන කල්පනා කරනකොට, ওই විදිහට කාමයන් ගැන හිතනකොට එයාට අර කාමයන් ගැන කැමැත්තක් හිතේ උපදින්නේ නැහැ. කාමයන් ගැන හිතේ කැමැත්තක් උපදින්නේ නැහැ. අන්නේ කැමැත්ත හිතෙන් අතහැරෙන ස්වභාවයට කියනවා අර විරාගයටපත් වෙනවා කියලා. සාදු සාදු සා